ආයිගොන් අද දින අපි උත්සාහ කරන්නේ 11 ශ්‍රේණිය 11 වන ඒකකය ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව සාකච්ඡා කරන්න. මේ දරුවන්ට මේ පාඩම් මාලාව ආරම්භ කිරීමට ප්‍රථමව මම එක උපදේශයක් දෙන්න තියෙනවා. ඒ තමයි මේ දරුවන්ට මේ වීඩියෝ එක නරඹන අතරේදී සටහන් පොතක් අරගෙන ඔයාලට අවශ්‍ය කරන සටහනක් තිබේ නම් සටහන් කරගන්න සමා ඉල්ලා සිටිනවා. ඇත්තම කිව්වොත් එහෙම මේ වීඩියෝව නරඹලා ඔබ සටහනක් ලබා ගන්නවා නම් ඔබට ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත් දෙයක් කියලා මම විශ්වාස කරනවා. හොඳයි. දැන් අපි පාඩමට පිවිසෙමු. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ යටතේ මම ගන්න පළවෙනි අනුමාත්‍රිකාව තමයි අර්ධ සන්නායක. අර්ධ සන්නායක. මේ දරුවන් දැන් මාතෘකාව ලියා ගන්න අර්ධ සන්නායක. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේවට semiconductors. semiconductors. දැන් අපි බලන්න ඕන දරුවනේ අර්ධ සන්නායකයක් කියන්නේ මොකක්ද කියලා. අපි දැන් මේ වගේ ද්‍රව්‍යයක් ගමු. මේ ද්‍රව්‍ය දෙකලකට අපි යොදනවා විභවාන්තරයක්. මම ඔයාලගේ එක පුංචි ප්‍රශ්නයක් අහනවා. කොහොමද අපි කිසියම් ද්‍රව්‍යයක් දෙකලවලට විභවාන්තරයක් යොදන්නේ? ඔව්. විභවාන්තරයක් යොදන්න ඔයාලා දන්නවා. කොහොමද විභවාන්තරයක් යොදන්නේ? මේ දෙකලවලට අපි අනිවාර්යයෙන්ම කෝෂයක් සම්බන්ධ කරන්නට ඕන. කෝෂ සම්බන්ධ කිරීමෙන් මේ දෙකලවලට අපි විභව අන්තරයක් ලබා දෙන්න පුළුවන්. කෝෂයක් වෙන්න පුළුවන්, වෙනත් විද්‍යුත් ප්‍රභවයක් වෙන්නත් පුළුවන්. හරි. මේ වගේ විද්‍යුත් ප්‍රභවයක් ආධාරයෙන් මේ ද්‍රව්‍ය දෙකලවලට අපි යොදනවා විභව අන්තරයක්. දරුවනේ මේ වගේ විභවාන්තරයක් යෙදුනහම සමහරක් ද්‍රව්‍ය තුලින් ආරෝපණ ගලාගෙන යාමක් සිද්ධ වෙනවා. බාධාවකින් තොරව ආරෝපණ ගලා යන ද්‍රව්‍ය තිබේ. අන්න ඒවාට දරුවනේ අපිට නමක් කියනවා සන්නායක කියලා. සන්නායක. තවත් සමහරක් ද්‍රව්‍ය තිබෙනවා මේ වගේ විභවාන්තරයක් යෙදුනහම ඒවා තුලින් ධාරාවක් ගලා යන්නේ නැහැ. ඒ කියන්නේ ආරෝපණ ගලා යන්නේ නැහැ. එවැනි දේවල් වලට කියනවා පරිවාරක. පරිවාරක. ළමයි තවත් සමහරක් ද්‍රව්‍ය තියෙනවා මේ සන්නායක වලට පරිවාරක වලට අතරමැදි ලක්ෂණ දරන ද්‍රව්‍ය. අතරමැදි ලක්ෂණ දරන කියන එකෙන් අදහස් කරන්නේ සන්නායකයක් සමග සංසන්දනය කරන විට ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් සන්නායනය කරන ලබන ද්‍රව්‍ය තියෙනවා. මෙන්න මේවාට අපි කියනවා අර්ධ සන්නායක. අර්ධ සන්නායක. අර්ධ සන්නායක. ළමයිනේ අපිට අර්ධ සන්නායක මූලද්‍රව්‍ය විදිහට ගන්නත් පුළුවන්. මූලද්‍රව්‍ය ලෙස ගන්නත් පුළුවන්. අපිට හම් වෙනවා අර්ධ සන්නායක සංයෝග විදිහට හම් වෙනවා. දැන් එතකොට මූලද්‍රව්‍ය ලෙස අපි භාවිතයට ගන්න අර්ධ සන්නායක මොනවද කියලා අපි දැනගන්න ඕනේ. එකක් තමයි සිලිකන්. සිලිකන් මූලද්‍රව්‍ය. සිලිකන්. යාගේ සංකේතය Si. ඊළඟට ජර්මේනියම්. ජර්මේනියම් මූලද්‍රව්‍යයේ සංකේතය Ge. ජර්මේනියම්. ඒ වගේම තිබෙනවා අර්ධ සන්නායක සංයෝග. අර්ධ සන්නායක සංයෝග. දැන් එක උදාහරණයක් මම කියන්නම්. කොපර් ඔක්සයිඩ්. කොපර් ඔක්සයිඩ්. අපිට ඒක කියන්න පුළුවන් Cu2O. දැන් දරුවනේ අපි ඊළඟට උත්සාහ කරන්න හදන්නේ අර්ධ සන්නායකයක ස්වභාවය පිළිබඳ තරමක් ගැඹුරු විමසක්.
මේ සඳහා අපි යොදා ගන්න සූදානම් වෙන්නේ සිලිකන් ස්පටිකය. ඔබලා දන්නවා සිලිකන් ආවර්තතාව වර්ගයේ 4 වෙනි කාණ්ඩයේ තිබෙන මූලකර්ෂයක් කියලා. දැන් සිලිකන් පරමාණුවක් ගත්තහම සිලිකන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ සිලිකන් පරමාණුව චතුස්තලයක නැද පිහිටනවා කියලා හිතුවොත් ඒ චතුස්තලයේ ශීර්ෂවල ඉලෙක්ට්‍රෝන පිහිටන ආකාරයට තමයි මේ ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ. එතකොට මේ විදිහට සිලිකන් යාබද සිලිකන් පරමාණු එකිනෙකට සම්බන්ධ වෙනවා. දැන් මෙතන සිලිකන් පරමාණුවක් තිබුණොත් මෙයත් එක්ක මේ ඉලෙක්ට්‍රෝනයත් එක්ක බන්ධනයක් හදනවා. එතකොට මේ අනිකුත් සිලිකන් පරමාණු ඒ විදිහට බන්ධන හදනවා. මෙන්න මේ ආකාරයට තමයි මේ ත්‍රිමාන ව්‍යුහයක් විදිහට මේක දකින්න පුළුවන් වෙන්නේ. ඒ වුණත් අපේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව මේ පාඩමේදී අපි මෙන්න මෙහෙම දෙයක් හිතනවා. කොහොමද? මෙන්න මේ සිලිකන් පරමාණු ත්‍රිමාන අවකාශයේ ඉලෙක්ට්‍රෝන පිහිටන එක මොහොතකට අපි අමතක කරනවා. අමතක කරලා අපි හිතනවා මේවා තලයක පිහිටන ආකාරය. ඒ කියන්නේ මේ සිලිකන් පරමාණු එකම තලයක පිහිටනවා කියලා හිතනවා. එහෙම හිතලා අපි මේ ස්පටිකය ගොඩනගනවා. දැන් මේ දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ස්පටිකය ගොඩනගා ගන්න එක. ඒක මෙන්න මේ විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. දැන් හැමෝම මෙන්න මේ විදිහට සිලිකන් පරමාණු ටික අරගන්න. සිලිකන් ස්පටිකයක තිබෙන සිලිකන් පරමාණු. අපි මේ විදිහට අපි හිතලා මේ දරුවෝ දන්නවා මේ එක සිලිකන් පරමාණුවක් ගත්තාම මේකේ වටේට තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. ඒ ඉලෙක්ට්‍රෝන 4ක් තිබෙනවා. මේක 4 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් නිසා. ඒතකොට ඒ වායේ සංයුජක ආකාරයේ එහෙම නැත්නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තිබෙනවා. දැන් එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන 4 යාබදව ඉන්න සිලිකන් පරමාණු එක්ක සිලිකන් පරමාණු වල ඉලෙක්ට්‍රෝනත් එක්ක මෙන්න මේ විදිහට යුගල් වෙලා දරුවනේ සහසංයුජ බන්ධනයක් නිර්මාණය කරනවා. දැන් මේ සිලිකන් පරමාණුවයි මේ සිලිකන් පරමාණුවයි අතර මේ ආකාරයේ සහසංයුජ බන්ධනයක් ගොඩනැගෙනවා. මෙයයි අතර මේ විදිහ සහසංයුජ බන්ධනයක් ගොඩනැගෙනවා. මෙයයි අතර මෙහිම සහසංයුජ බන්ධනයක් ගොඩනැගෙනවා. ඔන්න දැන් සහසංයුජ බන්ධන ගොඩනැගෙනවා. දැන් ඔයාලා දන්නවා මේ අනිකුත් සිලිකන් පරමාණු වලත් මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිහිටනවා. හරි. දැන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් වීම නිසා මේ වගේ හැදෙනවා මොනවද බන්ධන හදනවා. මෙන්න මේ ආකාරයේ බන්ධන දෙකක්. හොඳයි. දැන් මේ දරුවන් කියන්න බලන්න. මේ වගේ සිලිකන් ස්පටිකයක් ගත්තොත් මේ සිලිකන් ස්පටිකය විද්‍යුත් ධාරාවක් සංනායනය කරනවද නැද්ද? මේ වගේ මොහොතකදී විද්‍යුත් ධාරාවක් සංනායනය කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේකේ විදුලිය සංනායනය කරන්න විද්‍යුත් වාහක නැහැ. එතකොට විද්‍යුත් වාහකයක් කියලා කියන්නේ ළමයි විද්‍යුත් ආරෝපණයක්. විද්‍යුත් වාහක කියලා අපි සලකන්නේ විද්‍යුත් ආරෝපණය. ඒකට මේකේ එහෙම සංචලනය වෙන්න පුළුවන් විද්‍යුත් ආරෝපණය. විද්‍යුත් වාහකයක් ලෙස අපි සලකන්නේ සංචලනයේ විය හැකි විද්‍යුත් ආරෝපණය. මෙතන කිසිවක් නැහැ. එහෙනම් මේක තුලින් විදුලි ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් දැන් මේකේ මට කියන්න. එතකොට කොහොමද අර්ධ සංනායකයක් විද්‍යුත් ධාරාව සංනායනය කරන්නේ? හරි. දැන් මේක මෙහෙම තිබුණොත්
පින්වත්නි විද්‍යුත් ධාරාවක් සන්නායනය කරන්නේ නැත්තේ. ඒ වුණත් අපි දන්නවා බාහිර පරිසරයේ උෂ්ණත්වය නිසා මෙන්න මේ බන්ධනවල තිබෙන ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. එක දෙක. ගොඩක් නෙවෙයි කීපයක් ගැලවෙනවා. දැන් අපි බලමු. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා මේ වගේ නිදහස් අවකාශයට ගන්න පුළුවන්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන පරමාණු වල බන්ධනයෙන් මිදිච්ච ඉලෙක්ට්‍රෝන. ඒකින්ද ඒවට අපි කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන. මුක්ත ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. දැන් බලන්න. මේ බන්ධනයේ මේ ආකාරයට ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙනකොට මේ මෙතන හටගන්නවා දරුවනේ සාපේක්ෂව ධනාත්මක. දැන් ඒක අපි දන්න දෙයක්. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණොත් ඒට විරුද්ධ වූච්ච ආරෝපණයක් එතන සාපේක්ෂව ඉතිරි වෙනවා. ඉතින් මෙතන මේ සාපේක්ෂ ධන ආරෝපණයක් තියෙනවා. ඒකින්ද අපි මෙන්න මේ ධන ආරෝපණ තිබෙන ස්ථානවලට අපි කියනවා ධන කුහර. ඒක ධන කුහර කියලා අපි කියනවා. දැන් එතකොට උෂ්ණත්වය වැඩි වීමත් සමග මේ විදිහට මුක්ත ඉලෙක්ට්‍රෝන සහ ධන කුහර නිර්මාණය වෙනවා. මේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලටත් ධන කුහර වලටත් සචලනය වෙනවා. අපි දන්නවා සචලනය වෙන්න පුළුවන් ආරෝපණ විද්‍යුත් වාහක. එහෙනම් මෙතන විද්‍යුත් වාහක වෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝනයි ධන කුහරයි. දැන් අපේ ප්‍රශ්නේ ඉවරයි. දැන් මේකේ තියෙනවා සචලනය වෙන්න පුළුවන් ආරෝපණ. ඒ කියන්නේ විද්‍යුත් වාහක. මොනවද? අර්ධ සන්නායකයක තිබෙන විද්‍යුත් වාහක. අපි නැවත මතක් කරගමු. මුක්ත ඉලෙක්ට්‍රෝන සහ ධන කුහර. දැන් අපි මෙන්න මේ අර්ධ සන්නායක ස්ෆටිකයේ කලවරට විභවාන්තරයක් ලබා දෙනවා. විභවාන්තරයක් ලබා දෙනවා. විද්‍යුත් ප්‍රභවයක් භාවිත කරලා සුදුසු විභවාන්තරයක් ලබා දෙනවා. විභවාන්තරයක් ලබා දෙනකොට අපි හිතමු මෙහෙම. මේ පැත්තට අපි දෙනවා කියලා හිතමු ධන විභවයක්. මේ පැත්තට අපි දෙනවා කියලා හිතමු ඍණ විභවයක්. දැන් මේ දරුවෝ දන්නවා මෙන්න මේ ඍණ විභවය විසින් මෙතන තියෙන මේ ඍණ මුක්ත ඉලෙක්ට්‍රෝන, ඍණාරෝපිත මුක්ත ඉලෙක්ට්‍රෝන මේ පැත්තට විකර්ෂණය. එතකොට මෙතන තියෙන ධන විභවයේ විසින් මේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවා. අනිත් පැත්තට මේ ධන විභවයේ විසින් මෙතන තියෙන ධන කුහර මෙහෙට විකර්ෂණය කරනවා. තාත් ආකාරයකින් කිව්වොත් මේ ඍණ විභවයේ විසින් ධන කුහර ආකර්ෂණය කරනවා. එතකොට සිද්ධ වෙන්නේ මේකයි. මේ ධන කුහර මේ පැත්තට ගමන් කරනවා. ඍණ මුක්ත ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරනවා. ඒ කියන්නේ මේකට අවශ්‍ය පරිදි විභවාන්තරයක් ලබා දුන්නොත් ධන කුහර එක දිශාවකට මුක්ත ඉලෙක්ට්‍රෝන ඒට ප්‍රතිවිරුද්ධ දිශාවට සංචලනය වෙනවා. මේකේ ප්‍රතිඵලයක් ලෙස මේ ස්පටිකය තුළින් විද්‍යුත් ධාරාවක් ගලා යනවා. දැන් ඔයගලට පැහැදිලි ඇති කොහොමද අර්ධ සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ කියලා. දැන් මේ දරුවෝ අර්ධ සන්නායකයට කරුණු කිහිපයක් ඉගෙන ගත්තා. අපි තවදුරටත් මේ අර්ධ සන්නායක ගැන විමසා බලමු. දරුවනේ අර්ධ සන්නායක අපිට පුළුවන්කම තිබෙනවා අර්ධ සන්නායක අපිට පුළුවන්කම තිබෙනවා ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න. පළවෙනි කණ්ඩායමට අපි කියනවා නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක. එතකොට අනික් වර්ගයට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක. දැන් මේ දරුවෝ මේ වෙන විට නිසංග අර්ධ සන්නායකයක් කියන්නේ මොකක්ද කියන එක දැනගෙන. හරි. දැන් ඇත්තටම බලමු මොකද්ද නිසංග අර්ධ සන්නායකයක් කියන්නේ. කිසියම් අර්ධ සන්නායක ස්ෆටිකයක් කිසිම වෙනයම් මූලද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා නැත්තම් අපි ඒකට කියනවා නිසංග අර්ධ සන්නායකයක් කියලා. තවත් ආකාරයකින් කියනවා සංසුද්ධ
අර්ධ සන්නායක ස්පටික තමයි නිසං අර්ධ සන්නායක කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අපිට තව කාණ්ඩයක් තියෙනවා බාහ්‍ය අර්ධ සන්නායක. මොනවද දරුවනේ බාහ්‍ය අර්ධ සන්නායක? නිසං අර්ධ සන්නායක ද්‍රව්‍යයකට වෙනත් මූල ද්‍රව්‍යයකින් ස්වල්පයක් මිශ්‍ර කරනවා. මේ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය අපි මාත්‍රණය කිරීම කියලා හඳුන්වනවා. මාත්‍රණය. මෙන්න මේ මිශ්‍ර කිරීමෙන් අපි හදාගන්න අර්ධ සන්නායක වලට කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. දැන් ඔයාලට ගැටලුවක් එයි මෙහෙම බාහ්‍ය අර්ධ සන්නායක නිර්මාණය කරන්න. අපි දැන් දරුවනේ මේ උත්සාහ කරන්නේ මේ අර්ධ සන්නායක පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවන්න. මම කිව්වා අර්ධ සන්නායකයක් තුලින් ගලා යන්නේ ඉතා කුඩා ධාරාවක් කියලා. එතකොට නිසගර්ධ සන්නායකයක් තුලින් ගලන්නේ ඉතා කුඩා ධාරාවක්. මේ ධාරාව ප්‍රමාණවත් මදි ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවන්න. ඒක නිසා මේ නිසගර්ධ සන්නායක ද්‍රව්‍ය වල සන්නායකතාවයේ තව ටිකක් වැඩි දියුණු කර ගැනීම සඳහා අපි මේ මාත්‍රණය කියන ක්‍රියාවලිය සිදු කරනවා. මාත්‍රණය කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අර්ධ සන්නායක ස්පටිකයකට වෙනත් මූල ද්‍රව්‍යයකින් ස්වල්පයක් මිශ්‍ර කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ මාත්‍රණය කියලා. දැන් අපි බලමු. මේ මාත්‍රණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කොහොමද? අපි සංසුද්ධ සිලිකන් ස්පටිකයක් ගන්නවා. ළමයිනේ මම පෙන්නලා තියෙන්නේ සංසුද්ධ සිලිකන් ස්පටිකයක ව්‍යුහය. දැන් ඔයාලා දන්නවා මේ වගේ සංසුද්ධ සිලිකන් ස්පටිකයක් ගත්තාම උෂ්ණත්වය නිසා මේ බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන මිදිලා නිදහස් ඉලෙක්ට්‍රෝන සහ ධන කුහර ඇති වෙනවා කියන්නේ. දැන් අපි ඒ උෂ්ණත්වය නිසා ජනනය වෙන
මුක්ත ඉලෙක්ට්‍රෝන කිහිපයක් සහ මේ ආකාරයට ධන කුහර කිහිපයක් අපි ගන්නවා. එන්න ධන කුහර මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මෙතනත් අපි ගමු මුක්ත ඉලෙක්ට්‍රෝනයක් මෙතන ධන කුහර. දැන් බලන්න මෙතන ධන කුහර තුනක් තියෙනවා. එතකොට ඒ ධන කුහර තුනට අදාළ වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේදී ධන කුහර සංඛ්‍යාව මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. අපි ඊට පෙර සඳහන් කළා. දැන් මේ වගේ සංසුද්ධ සිලිකන් ස්පටිකයක විද්‍යුත් සන්නායකතාවය ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීම සඳහා තරමක් මදි කියලා. ඉතින් මෙහි සන්නායකතාවය වැඩි දියුණු කිරීම සඳහා වෙනත් මූලද්‍රව්‍යයකින් ස්වභාවයක් විශ්ල කරනවා. මම මෙතනදී ආවර්තතාවකයේ තුන්වන කාණ්ඩයට අයත් බෝරෝන් පරමාණු මිශ්‍ර කිරීමක් සිදු කරනවා. දැන් අපි හිතමු මේ මිශ්‍ර කිරීම නැත්නම් මේ මාත්‍රණය කිරීමේදී මේ මෙතෙන්ද බෝරෝන් පරමාණුවක් පැමිණියා කියලා. අපි ගමු මේක මේ හරියට බෝරෝන් පරමාණුවක් පැමිණියා කියලා. දැන් මේ බෝරෝන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 1 2 3ක්. එතකොට එයා යාපද සිලිකන් සමග මෙන්න මේ විදිහට බන්ධන හදා ගන්නවා. හැබැයි එයාට එක ඉලෙක්ට්‍රෝනයක ඌනතාවයක් ඇති වෙනවා තවත් පරමාණුවක් එක්ක බන්ධනය සාදා ගන්න. ආන් ඔය ස්ථානයේ සකස් වෙනවා ධන කුහරයක්. අපි හිතමුකෝ තව බෝරෝන් පරමාණුවක් මෙතෙන්ට ආදේශ වුණා කියලා. එතෙන්දී ඔය සංසිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. බෝරෝන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට යාට මෙන්න මේ විදිහට තව සිලිකන් එකක් එක්ක සිලිකන් පරමාණුවක් එක්ක බන්ධනයක් හදාගන්න තිබෙන අවස්ථාවක් නැති වෙනවා. දැන් මේ විදිහට බෝරෝන් පරමාණු මේ ස්පටිකය තුලට එකතු වන විට මොකක්ද සිද්ධ වෙන්නේ? වැඩිපුර ධන කුහර නිර්මාණය. දැන් බලන්නකෝ මේ සමස්ත ස්පටිකයේදී ධන කුහර තියෙනවා මෙතන වැඩිපුර දෙකකුයි මෙතන ධන කුහර තුනක් තියෙනවා. එතකොට ධන කුහර තියෙනවා මේ හරියේදී මුක්ත ඉලෙක්ට්‍රෝන හැබැයි තියෙන්නේ මේ ධන කුහර වලට අදාළ විච්ච ඉලෙක්ට්‍රෝන තුන. එතකොට මෙතන ධන කුහර වැඩි හින්දා අපි මෙන්න මේ විදිහට නිර්මාණය වන අර්ධ සන්නායක වලට අපි කියනවා. ඒ කියන්නේ දැන් බාහ්‍ය අර්ධ සන්නායකයක් කියනක P වර්ගයේ අර්ධ සන්නායක. P වර්ගයේ අර්ධ සන්නායක. අතන අපිට මෙතනින් මාතෘකාව ලියන්න පුළුවන් P වර්ගයේ අර්ධ සන්නායක. අර්ධ සන්නායක. හොඳයි දරුවනේ. දැන් අපි P වර්ගයේ අර්ධ සන්නායක නිර්මාණය කරගන්න ආකාරය අපි නැවතතාවක් සලකා බලමු. දරුවනේ අපිට දැන් මෙන්න මේ ස්පටිකයට දෙන්න පුළුවන් නම. මේක බාහ්‍ය අර්ධ සන්නායකයක්. අපි දැන් මෙයාට කියනවා ධන කුහර සංඛ්‍යාව මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩි නිසා P වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා. හැබැයි එතෙන්දි පැහැදිලිවම ද්වේපති අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. දැන් සමහරක් කට්ටිය හිතනවා මේ ස්පටිකය ධන ආරෝපණයි කියලා. එහෙම වෙන්න බෑ. මොකද ඒකට හේතුව දැන් මෙතන මේ අපි මාත්‍රණය කරලා තියෙන්නේ මිශ්‍ර කරලා තියෙන්නේ උදාසීන බෝරෝන් පරමාණු සහ සිලිකන් පරමාණු. ඒතර සිලිකන් උදාසීනයි බෝරෝන් උදාසීනයි. එහෙනම් උදාසීන එකට උදාසීන එකක් කියලා. හැදෙන්නේ මොකක්ද? උදාසීන එක. එහෙනම් මේ බාහ්‍ය අර්ධ සන්නායක අනිවාර්යෙන්ම උදාසීනයි. හැබැයි මෙයාගේ අනිවාර්යෙන්ම ධන කුහර ගණන වැඩි. ධන කුහර ගණන වැඩි නිසා තමයි මෙයාට අපි කියන්නේ P වර්ගයේ අර්ධ සන්නායක කියලා. හොඳයි. දැන් අපි මේ ඉගෙනගත්ත කාරණා ටික සාංශගත කරමු. සංසුද්ධ අර්ධ සන්නායකයකට
ඒ කියන්නේ නිසග අර්ධ සන්නායකයකට අපි තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් සාදා ගන්නවා P වර්ගයේ අර්ධ සන්නායක. ආපහු කිව්වොත් නිසංග අර්ධ සන්නායකයකට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් අපමූලද්‍රව්‍යයක් ලෙස එක්කාසු කරනවා. මේ ක්‍රියාදාමය අපි හඳුන්වන්නේ මාත්‍රණය කරනවා කියලා. මේ මාත්‍රණය කිරීමෙන් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් අපි P වර්ගයේ අර්ධ සන්නායක නිර්මාණය කරගන්නවා. මෙහිදී නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා ධනකුර වැඩිපුර ප්‍රමාණයක් සෑදෙනවා. ඒක නිසා අපි මේ වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක P වර්ගයේ අර්ධ සන්නායක නැත්නම් P type semiconductors කියලා කියනවා. දැන් කොහොමද එඩිට් කරන්නේ නේ? බලන්න. දරුවනේ මම කිව්වා බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් තිබෙනවා කියලා. එක වර්ගයක් P වර්ගයේ අර්ධ සන්නායක, අනික් වර්ගය N වර්ගයේ අර්ධ සන්නායක. දැන් අපි ඊළඟට සූදානම් වන්නේ මේ N වර්ගයේ අර්ධ සන්නායක පිළිබඳ සාකච්ඡා කරන්න. අපි බලමු N වර්ගයේ අර්ධ සන්නායකයක් ගොඩනැගෙන්නේ කොහොමද කියලා. අපි පෙර පරිදිම සිලිකන් ස්පටිකයක් අරගන්න. දැන් මේ සිලිකන් ස්පටිකයක් ගත්තාම මේකේ උෂ්ණත්වය නිසා ජනනය කරන මුක්ත ඉලෙක්ට්‍රෝන තිබෙනවා. ඒ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට අදාළව හටගන්නා ධන කුහරක් තිබෙනවා. අපි දැන් මේ වගේ ස්පටිකයකට ආවර්තිතා වගුවේ පස්වන කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය ස්වල්ප ප්‍රමාණයක් අරගෙන මාත්‍රණය කරනවා. මොකද පස්වෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍යයක් කියන්නේ බලන්න. අපිට ගන්න පුළුවන් ફોස්ෆරස්, ආසන. ඒ වගේ මූලද්‍රව්‍යයක් ගන්න පුළුවන්. අපි මෙතනින් ફોස්ෆරස් ගන්න. ફોස්ෆරස් වගේ මූලද්‍රව්‍යයක් අපි මෙන්න මේ විදිහට මාත්‍රණය කරමු. අපි හිතමුකෝ මේ ફોස්ෆරස් මෙන්න මේ ආකාරයට මේ සිලිකන් පරමාණුව තිබුණු තැනට ආදේශ වුණා කියලා. මම මේ ફોස්ෆරස් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ටික පැහැදිලිව දැක ගන්න ඕන හින්දා කොළ පාටින් ලකුණු කරනවා. ફોස්ෆරස්ට තියෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක්. මේ ඉලෙක්ට්‍රෝන 5න් 4ක් මෙන්න මේ විදිහට යාබද සිලිකන් පරමාණු සමග සහසංයෝජ බන්ධන හදාගන්න යොදා ගන්න. දැන් මෙයාට ඉතිරි වෙනවා එක ඉලෙක්ට්‍රෝනයක්. ආන්ගේ ඉලෙක්ට්‍රෝනය මේ විදිහට මුක්ත ඉලෙක්ට්‍රෝනයක් විදිහට අවකාශයට නිදහස් වෙනවා. දැන් අපි තවත් ස්ථානයක් ගමු. අපි කොහොමද මෙතන? මේ හරියට ફોස්ෆරස් පරමාණුවක් ආදේශ වුණා කියලා හිතන්න. එයාගේ ඉලෙක්ට්‍රෝන 5න් 4ක් මෙන්න මේ විදිහට සහසංයෝජ බන්ධන සඳහා යොදා ගන්නවා එකක් ඉතිරි. ඒක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනවා. ඕනනම් අපිට තා ફોස්ෆරස් පරමාණුවක් මේ වගේ ස්ථානයකට ආදේශ කරන්න පුළුවන්. එතකොට බලන්න එයා කොහොමද බන්ධන හදන්නේ කියලා. මේ විදිහට බන්ධන සකසා ගන්න. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වෙනවා. ඒක මෙන්න මේ වගේ ආකාශයට මුදා හරිනවා. දැන් බලන්න මේ ફોස්ෆරස් පරමාණු ආදේශ වීම නිසා. එහෙම නැත්නම් මේ ස්පටිකයට සිලිකන් වෙනුවට එකතු වීම නිසා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙයාගේ මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. නිකන් අපි ගණන් කරලා බලමු. මෙතන මුක්ත ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද කියලා. මුක්ත ඉලෙක්ට්‍රෝන අපන් කෙටියෙන් කියන මේ ආකාරයට 1යි 2යි 3යි 4යි මෙතන 1යි 5යි මෙතන 1යි 6යි මුක්ත ඉලෙක්ට්‍රෝන 6යි මේ ස්පටිකේ උඩා කොටසක් මේ අරන් තියෙනවා. එතකොට ධන කුහර කීයක් තියෙනවද කියලා බලන්න. දැන් මෙතනදී උෂ්ණත්වය නිසා නිදහස් වූ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට අදාළ
ධන කුහර 3ක් තියෙනවා. 1 2 3. මේ ස්පටිකයටම තියෙන්නේ ධන කුහර 3 පමණයි. එහෙනම් ධන කුහර 3යි. දැන් මේ දරුවෝ කියන්න බලන්න. මේ ස්පටිකය ගත්තහම වැඩියෙන් තියෙන්නේ කුමන විද්‍යුත් වාහකයක? ඒ කියන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝනද ධන කුහර? දැන් පේනවා ධන කුහර 3යි මුක්ත ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් වැඩිපුර තියෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. දැන් මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩිපුර තිබෙන නිසා මේ වගේ බාහ්‍ය අර්ධ සන්නායකයක් අපි හඳුන්වනවා N වර්ගයේ අර්ධ සන්නායකයක් විදිහට. ඒක නැත්නම් නෙගටිව් ටයිප් සෙමිකන්ඩක්ටර් එකක් විදිහට. හොඳයි. එහෙනම් අපිට මේ ස්පටිකය සඳහා නමක් දෙන්න පුළුවන්. මොකක්ද දෙන නම? N වර්ගයේ අර්ධ සන්නායක. N වර්ගයේ අර්ධ සන්නායක. හොඳයි දරුවනේ. අද අපි ඉලෙක්ට්‍රෝන විද්‍යාව සම්බන්ධව පළවෙනි මාතෘකාව කතා කළා. මේ පළවෙනි මාතෘකාවේ අද අපි කතා කරන ලද කරුණු ටික නැවත වතාවක් අපි සාරාංශගත කරමු. අර්ධ සන්නායක. ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් සන්නායනය කළ හැකි ද්‍රව්‍ය වෙනවා. දෙවැනි කාරණය අර්ධ සන්නායක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි නිසංග අර්ධ සන්නායක අනිත් වර්ගය බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක නැවත අපි කොටස් දෙකකට බෙදනවා. බාහ්‍ය අර්ධ සන්නායක නැවත කොටස් දෙකකට බෙදනවා. P වර්ගයේ අර්ධ සන්නායක P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක. දරුවනේ අද අප ඉලෙක්ට්‍රොනික විද්‍යාව යටතේ සාකච්ඡා කරන ලද අර්ධ සන්නායක මාතෘකාව යටතේ දරුවනේ අද අප ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ අර්ධ සන්නායක අනුමාතෘකාව යටතේ සාකච්ඡා කරන ලද කරුණු මේ ආකාරයට සාරාංශ කරලා දක්වන්න පුළුවන්. ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් සන්නායනය කළ හැකි ද්‍රව්‍ය අර්ධ සන්නායක කියලා අපි හඳුන්වනවා. අර්ධ සන්නායක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. නිසංග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක කියන්නේ සංසුද්ධ අර්ධ සන්නායක. ඒතර අපිට නිසංග අර්ධ සන්නායකයක් බාහ්‍ය අර්ධ සන්නායකයක් බවට පත් කර ගැනීම සඳහා වෙනත් මූලද්‍රව්‍යකින් ස්වල්පයක් මිශ්‍ර කරනවා. මේ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ මාත්‍රණය කියලා. අපිට ඕන නම් මෙතන මේ විදිහට ඊතලයක් දාලා නිසංග අර්ධ සන්නායකයක් බාහ්‍ය අර්ධ සන්නායකයක් බවට පරිවර්තනය වෙන ක්‍රියාවලිය ලියන්න පුළුවන්. ක්‍රියාවලිය තමයි මාත්‍රණය. බාහ්‍ය අර්ධ සන්නායක අපි නැවත කොටස් දෙකකට බෙදනවා. P වර්ග අර්ධ සන්නායක සහ N වර්ග අර්ධ සන්නායක. මේට අමතරව මේ දරුවන්ට කියන්න තියෙන වැදගත් කාරණාවක් තිබෙනවා. අර්ධ සන්නායකයක විද්‍යුත් වාහක වෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන සහ ධන කුහර.
P වර්ගයක් සන්නායකයක් ගත්තාම මුක්ත ඉලෙක්ට්‍රෝන ධන කුහරක් යන දෙකම තිබෙනවා. හැබැයි වැඩිපුර තියෙන්නේ ධන කුහර. ඒක නිසා තමයි මේවා P type semiconductors කියලා හඳුන්වන්නේ. N වර්ගයක් සන්නායකයක් ගත්තාම ඒවායේ තිබෙන්නේ වැඩිපුර තිබෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. ඒක නිසා